राइट डील की हरिद मधुशिका हरिद राइट इधर बड़ी अपसेट एक गया नहीं मैं දැන් හරි ඒක හරි ගියා හිරුනි දැන් දාවේ ඉස්සර පොඩි අප්සෙට් එකක් ගියා දැන් හදාගත්තා මම මේ මේක කළා මලිෂ දැන් දාවි හිරුනි දැන් දාවි මේ තිරේ වැටුන්නේ නැතුව තිබුණා මේ උදා දැන් පස්සේ මම හදාගත්තා ඒක හරිද ආවද හරිද රයිට් මනුල්ල නැද්ද අද මනුල්ල නැද්ද ඉස්සර කිසි දෙයක් වැටුන්නේ නැහැ නම්වත් දැන් හරි මනුල්ල නැද්ද ලංකා සැචිරි නැද්ද ඉන්නවා ලංකා සැචිරි ඉන්නවා මනුල්ල නැහැ නේද මොකද කියන්නේ රමිරු ඉන්නවා හරිද ගියාද රමිරු ඉන්නවද ගියාද රමිරුගේ මේ පොඩි අප්සෙට් එකක් කරනකොට හිරුණි කලින් හිටියා සර් කවුද කලින් හිටියා කවුද කලින් හිටියේ අකිල ඉන්නවද හිරුණි හිරුණි අකිල ඉන්නවද ඔයා ඒකත් මේ වෙලා යනවනේ හරි මට තේරෙන්නේ නැහැ වෙන මම මොනවද කරන්න කියලා රයිට් දැන් ඒක හරි නිවස ඇතුළත පැවති උණුසුම් බව නිසා සුජිත් කිලෝවොට් 0.1ක් වන විදුලි පංකාවක් පැය භාගයක් කාලයක් ක්‍රියාත්මක කර තිබුවේය. එම විදුලි පංකාව මගින් පරිභෝජනය කර විද්‍යුත් ශක්තිය කොපමණද? හදන්න බලන්න. එම විදුලි පංකාව පරිභෝජනය කරපු විද්‍යුත් ශක්තිය. ඔබ දන්නවා මේ පැත්ත බලන්න කවුද හැදුවේ? ජූල්. ඒ මොකද්ද විද්‍යුත් ශක්තිය සයත් මොකද උත්තරය ආවේ? විද්‍යුත් ශක්තිය කොපමණද? හරි. එම විදුලි පංකාව මගින් ඔය ජූල් වලින් හැදුවේ නේද? ඔව්. එතකොට මේ විද්‍යුත් ශක්ති ප්‍රමාණය ගත්තොත් මේ බලන්න පොඩ අහගන්න අර අපිට පුළුවන් විද්‍යුත් ශක්තිය ගණනය කරන්න මේ වගේ මේ බලන්න විද්‍යුත් ශක්තිය අපිට පුළුවන් ගන්න වොට් ගාන 10න් බෙදලා හරි පැය ගානෙන් වැඩි කරපුවම අපිට එනවනේ කිලෝවොට් පැය ගාන එමනේ වොට් ගාන 10න් බෙදලා පැය ගානෙන් වැඩි කරොත් කිලෝවොට් පැය ගාන එනවනේ විද්‍යුත් ශක්ති ප්‍රමාණයනේ හරි එතකොට ඕකේ 10න් බෙදන්න ඕනේ නෑනේ පුතා. ඇයි කිලෝවොට් වලින්ම දීලා තියෙනවනේ. ඒතර කිලෝවොට් 0.1 කිලෝවොට් පාවිච්චි කරලා තියෙනවා. පැය භාගයයි ඒ කියන්නේ 0.5යි පැය නැත්නම් භාගෙ දාන්න. එතකොට ඔබ වැඩි කරලා බැලුවොත් 0.05 කිලෝවොට් පැය හරිනේ. මම හරිද වැරදිද? ඔබට කියන්නේ මේකෙන් වැඩි කරන එක විතරයි. හරි නේද? ඒකට ඕනනම් පුළුවන් ඔබ ජූල් වලින් හදාගන්න. මම කියන එක තේරුණාද කියන්නකෝ. කතානේ තියෙන්නේ කියන්නකෝ තේරුණාද? ඔව් සර් කියලා සියක් දානවා. ඔබට මේ වොට් ගාන දුන්නොත්නේ 10න් බෙදලා පැය ගානේ වැඩි කරන කෙලින්ම කිලෝ වලින් දීලා තියෙනවනේ. ඉතින් 10න් බෙදන්න ඕනේ නෑනේ. ඉතින් පැය භාගයක් නේ 0.5 භාගයට දාලා මේක වැඩි කරලා බලන්න දශම ස්ථාන දෙකක් තිබ්බම ওই ගානේ එන්නේ නේ. ඉතින් ඔබට ඕනනම් ඔයාලට පුළුවන් ඔය තියෙන විද්‍යුත් ශක්ති ප්‍රමාණය කොපමණද? ඔයාලට පුළුවන් මේ මොනවාද මේක පුළුවන් ඔයගොල්ලන්ට ඕනනම් මේ ජූල් වලින් හදාන්න. කොහොමද ජූල් වලින් හදන්නේ? ඔව් විද්‍යුත් ශක්ති ප්‍රමාණය වෙන ජූල් වලින් හදන්නේ කොහොමද? ඔව් ජවය වැඩි කරනවා සක්කාලේ ජවය වැඩි කරනවා. ඒ කියන්නේ E සමානයි PT නේද? හරි. එතකොට ජවය කීයද මේකේ? ඔව්
ජවය කීයද? කිලෝවොට් තියෙන්නේ නේද? එතකොට මෙතන 0.1 කිලෝවොට්. හරි? එතකොට වැඩි කරනවා මෙතන මම කරලා තියෙන ටික තමයි පොඩ හදන්න. දැන් මම ජූල් වලින් හදන්න යන්නේ මේ. හරි? එතන කිලෝවොට් වොට් කරන්න මොනවද කරන්නේ? 0.1 හරි? වැඩි කරන්න ඕනේ 1000 ඉන්නේ. එතකොට තත්පරයට ජූල් නේ. හරිද පුතා? හරින් ඉන්නවනේ මේ අමාරු ගණන් නෙමෙයි. ඔය දැන් මේ දැම්මා ශක්ති වෑන්ඩ ජූල් වලින් නම් මේවක් පුළුවන් නේද? මේ යුනිට් ගාන නෙමෙයි. ජවය මේ කළා තියෙන එක තමයි. දැන් මම මේ කරන්නේ කිලෝවොට් ගාන වොට් කරා වොට් කියන්නේ අපිට ජූල් නේ. පැයක් කියන්නේ හරි ඔය තියෙන්නේ. ඒ කියන්නේ පැය භාගෙනේ. එතකොට තප්පර කරන්න ඕනේ පැයක් 3600 නේ. හරි එතකොට තප්පරේ එන්නේ. හරිද වැරදිද කියන්නේ ඉතින් මට? මම කනා හරිද වැරදිද කියන්නේ? මම මේ කලා හරිද වැරදිද කියන්නේ? අද මිලිත් නෑ මිනෝල් නෑනේ. හරි සර් සිනෙත් කියනවා හරි. එතකොට ඔය ගාන එනවද? මේ ඔය ජූල් ඔය ගාන එනවද? අද මිනෝල් නෑ මිලිත් නෑ ඒගොල්ලෝ නෑ. ඉතින් ඔය 10 එනවද බලන්නකෝ. 3600 විතර තියෙන්නේ. මේ මතන්න පුළුවන් මේ 1 කිලෝවොට් පැය ගානේ. ඒතර මේක 1800යි නේ. මෙතන එන්නේ දශම ස්ථාන එකක් තිබ්බම මෙතන මේ තප්පරක පිට ගියා. මේ ගියාම 100 නේ. 100 වැඩි කිරීමයි දශම ස්ථානයක් මෙතන තිබ්බම 100 නේ. 1800යි නේ. එතකොට ඔබට එන්නේ 1.8.04යි නේ. හරිද ජූල්? හරිනේ. ඕනම් කිලෝ ජූල් කරන්න පුළුවන් ඔබට 10න් බෙදුවොත් 180යි. මම කළා හරිද? හරි පුතා. ඔය මේ දැක්කද? දැන් 100ක් දාන උත්තරේ ඒ 1.8 වෙනුවට වැදිලා තියෙන්නේ මෙහෙම තියෙන පුතා. මම ඉස්සර ඒකයි කිව්වේ. මගේ මේ කම්පියුටරේ තියෙන පොඩි දෝෂයක් තිරේ ඕනෝම තියෙන්නේ. ඕම තියෙන්නේ. 8 මෙහෙම 8 වෙදිලා නැහැ. ඔන්නෝම තියෙන්නේ. හරි? ඔන්නෝම තියෙන්නේ. හරි මේක තමයි උත්තරය. හරිද? ඒක තේරුණාද ඔක්කොටම? ඔක්කොටම තේරුණාද? අද මේ නෑනේ මේ කට්ටිය. මිනෝල් රණේපුර ඉන්නවද? ඉන්නවා සර්. මිලිත් ඉන්නවද? මිනෝල් ඉන්නවද? ඒ කියන්නේ මේ වැදගත් පාඩම් බලනකොට බලන්න. ඉතින් ඒ තමයි මම ඔයගෙන ගඩියන්නේ නැහැ. මිලිත් නෑ මිනෝල් නෑ. කවුද? මං කිව්වේ මනුල්‍ය නෑ. අකිල ඉන්නවද? මේ භෞතික විද්‍යාවනේ. ඒගොල්ලෝ අරහන්නේ ඒක. ඕනේ මොකලක් කරගන්න කරයි. ඊළඟට වෙන්නේ දැන් මේක තේරුණාද කියන්නේ? සපුනි මේක තේරුණාද විහද විදිය? සපුනි තේරුණාද මේක? ඔව්. මදුසිකා කියනවා තේරුණා කියලා. මං කියන්නේ සපුනි. තේරුණාද? හරි. දිනිති තේරුණාද? දිනිති ජුඩිත් තේරුණාද මේවා? රයිට්. එහෙනම් අනිත්තට තේරෙන්න ඇතිනේ. හරි. දැන් එහෙමනම් ඔබ බලන්න නිවසක සපයන ප්‍රත්‍යාවර්ත සැපයීමේ එක කම්බිය සජීව එල් ලෙසත් අනික් කම්බිය අජීව නිව්ට්‍රල් ලෙසත් හඳුන්වනු ලැබේ. සජීව
ස්විච් දෙකක් හා විදුලි බල්බ තියෙන සංකේතය දෙකක් ඔබට සපයා ඇත. නිවසට සපයන කම්බි දෙක එල්ලා එන් ලෙස දක්වමින් බල්බ දෙක වෙන වෙනම දැල්වීම සඳහා බල්බා ස්විච් එකම පරිපථයට සම්බන්ධ කළ යුතු ආකාරය දැක්කෙන පරිසටනක් අඳින්න දකුණු පැත්තේ දීලා තියෙන්නේ ඉඩ ඒක අඳින්න. right? පුළුවන්ද අඳින්න පුළුවන්ද බැයිද? හරි. එතකොට නිවසට විදුලි සපයන කම්බි දෙක දක්වමින් බල්බ දෙක වෙන වෙනම දැල්වීම සඳහා බල්බා ස්විච් එකම පරිපථයට සම්බන්ධ කළ යුතු ආකාරය දැක්කෙන පරිපථය අඳින්න. එතකොට ඔයගොල්ලෝ මෙහෙම කරා නම් මේ පැත්ත බලන්න. මෙන්න මෙහෙම කරා නම් ඔව් මොනවද කියන්නේ? පුළුවන් සර් කියලා සෙට් වෙනවා. මේව අන්දර බලන්න. අන්න ස්විච් දෙකක් තියෙනවානේ. නේද? ස්විච් දෙකක් තියෙනවා. එතකොට ඔබ දන්නවා මේ ස්විච් දෙකක් තියෙන නිසා මේ බලන්න ඔයගොල්ලෝ ඔන්න එක බල්බයක් මේ රූල් ගන්න ඕනේ නැහැ. ඕමෙන්දා අපි හිතුව මේ පැත්ත ලයිව් කියලා. හරි. මේක ලයිව් මේක නියුට්‍රල් වෙති. සජීව රැන්ට ස්විච් දෙක බල්බ දෙක වෙනමයි. හරි. හරිද? හරිද? රයිට්. හොඳයි. හරි. ගෘහ විදුලි පරිපථයක වොට් 100 බල්බයක් දිනකට පැය 4ක් ගන්න ලැබේ. දිනකදී ඒ සඳහා වැයෙන විද්‍යුත් ශක්තිය සොයන්න. හරි. එතකොට එතෙන්දී ඔබට පුළුවන් ওই කිලෝවොට් පැය වලින් දාන්නත් පුළුවන්. නැත්නම් ජූල් වලින් දාන්නත් පුළුවන්. හරිද? තේරුණා? හරිනේ? කිලෝවොට් පැය වලින් දාන්නත් පුළුවන්. ඉතින් හදන්නකෝ. දැන් හරි උඩ හැදුවා වගේම. හරි ඔක්කොම පාස් පේපර්ස් නේ. ඒක ඔබට පුළුවන් අර විද්‍යුත් ශක්තිය ගන්නේ කරන්න වොට් ගාන මේ තියෙන්නේ වොට් ගාන 10න් බෙදලා පැය ගානෙන් වැඩි කරන්න. එතකොට මෙතන වොට් 100 බල්බයක් 10න් බෙදනවා. හරි පැය 4ක්. ඉතින් ඔබ පුළුවන් හදන්න. එතකොට ඔබට කෙලින් වෙන්නේ කිලෝවොට් පැය වලින් නේද? 0.0.0.0 කැපිලා ගියා. දෙවරක් 2යි දෙවරක් 5යි නේද? එතකොට 2 5න් බෙදුවම ඔබට එනවා 0.4යි කිලෝවොට් පැය. හරිද වැරදිද? පුතා හරිද වැරදිද? මදුෂිකා හරිද වැරදිද? හරි සර්. ඔය කිලෝවොට් පැය වලින්. ඒක ජූල් වල මොකද විභාගයට ගියොත් එම විද්‍යුත් ශක්තිය ජූල් වලින් හොයන්න කියලා. නේද? ඒක පුරුදු වෙලා ඉන්න. ජූල් වලින් හොයන්න කොහොමද මොකද කරන්නේ? ඔව්. ඒතර විද්‍යුත් ශක්තිය අපි එමත් නිකන් මොකද මේ ඔබට පේනවනේ විභාගයේ ප්‍රශ්න කියලා. විද්‍යුත් ශක්තිය ජූල් වලින් හොයනකොට අපි දන්නවා P මේකමනේ. නේද? ඒතර P කියන්නේ වොට් 100ක් නේ. වොට් 100 කියන්නේ 7 ජූල් 100යි. හරිනේ? පැය 4ක් නම් 4 වැඩි කරනවා 3600යි. හරිනේ? එතකොට තප්පර. මේකට කැපිලා ගියාම ඔබට එනවා මේ 7 6ක් 4 24 4 දෙම දෙකක් විතරයි. 4ක් 3 12යි 13යි 14යි 0.2යි හරි. ජූල් වලින් තිබ්බම කිලෝවොට් පැය වලින් තිබ්බා. අනේ බුදු වෙලා යන්නව ලේසි පේනවා නේද? එක හදක පුතා. ඔයා දාපු සයත් දාපු එකේ එක හරියට තියෙනවා. 4 මේ කැලේක මෙහෙම වෙන්න තියෙන්නේ. නෝ වෙන්න තියෙන්නේ. මෙහෙම නෑ. හරි දැන් මට තියෙන නැත්නම් මම දැන් ඔයගොල්ලෝ ඉස්සර අර මදුෂිකායකද කොහෙද මම කිව්වේ වැරදි කියලා කිව්වේ ඒ වෙලාවේ අර මේ ඩිල් වෙලා තිබුණේ දැන් මට ඒක අවබෝධයි දැන් හරිනේ ඒක දැන් මදුෂිකා හරියද දැන්
මදුෂිකා හරිද මේවා? හරි. එහෙනම් හදාගන්න. හරි. ඔන්න බලන්න මේ ඔක්කොම පාස්පෝර්ට් තියෙනවා. 13 පිටුවේ මැද හරියම තියෙන ඔක්කොම පාස්පෝර්ට් තියෙන්නේ. ගෘහ විදුලි පරිපථවල සිඟිති පරිපථ මෙදිනා MCB right සවික්‍රීමෙන් සැලසෙන ආරක්ෂාව කුමක්ද? ඔය කියනවා. මොකද්ද ඔබට කියන්නේ? අර රෑන් වැඩි ධාරාවක් ගිහිලා රෑන් අධික ලෙස රත් වීම වැළකිනවා. එම උපකරණ වලට අධික ධාරාවක් ගැලීම නවතිනවා. මොකද අධික ධාරාවක් උපකරණ වලට ගලන් ගියොත් එම ටක් ගාලා උපකරණ ඉවරයි. ඒ නිසා අර MCB මිනියේචර් සර්කිට් බ්‍රේකර් ටක් ගාලා බ්‍රේක් වෙනවා. පරිපථේ විසන්ධි වෙනවා. කරුණු දෙකම ලියන්න. උපකරණ වලට අධික ධාරාව ගලා යාම වැළැක්වීම උපකරණ වලට අධික ධාරාවක් ගලා යාම වැළැක්වීම කම්බි අධික ලෙස රත් වීම වැළැක්වීම right එහා පැත්ත right ශ්‍රී ලංකාවේ ජාතික විදුලි ජාල පද්ධතිය යෙන් නිවෙස් වලට සපයන ජව මූලික විදුලිය වෝල්ට් 230 වෝල්ට් තාකින් යුක්ත වේ. මෙය ප්‍රත්‍යවත ධාරා සැපයීමකි. නිවසට විදුලිය සපයන එක් කම්බියක් සජීව කම්බිය ලෙසත් අනෙක් කම්බිය උදාසීන කම්බිය ලෙසත් හැඳින්වේ. දැකනේ සේවා විලායකයේ සම්බන්ධ වන්නේ කුමන කම්බියටද? අර ඔබ දන්නවා ලයිව් කම්බිය සජීව කම්බිය බොහොම හරි. ඔබ දන්නවා විදුලි මීටරයට කලින් තියෙන්නේ සේවා විලායකය ඒකේ සජීව කම්බිය විතරයි එන්නේ. කනේද අර උගන්නපු ඒ තීරි ඔක්කොම එන්න පැන්නේ. ඇයි දන්නේ අද ළමයි 10 දිනක් විතර නැහැ. මම දන්නේ ඒක දැන් මම ගව මනුල්ලයක් කතා කරා මනුල්ලයා කතා කරන්නේ නැහැ. මිලිත් කතා කරන්නේ මිලිත් කතා කරන්නේ නැහැ. මිනෝල් කරා මිනෝල් කතා කරන්නේ නැගුල නෑ. කවුද මේ අකිල කතා කරනවා අකිල කතා කරන්නේ නැහැ. දැන් හිරුනි ෆර්නෑන්ඩෝ ඉන්නවද? හිරුනි ෆර්නෑන්ඩෝ ඉන්නවද? එතකොට ඒ 913 හිරුනි කවුද? වැලියමුනේ හිරුනිද මේ එඩිෆයි එකේ හිරුනිද නැත්නම් ෆර්නෑන්ඩෝද? හිරුනි ටුමිය ඉන්නවලු. ඒ වැලියමුනේ එඩිෆයි එකේ හිරුනි ඉන්නවද? එඩිෆයි හිරුනි ඉන්නවද? එතකොට කවුද නැත්නම් හිරුනි ෆර්නෑන්ඩෝද ඔය දාලා තියෙන්නේ හිරුනි එඩිෆයි එකේ හිරුනිද? කටයරලා කියන්නකෝ. එඩිෆයි හිරුනි ඒ කියන්නේ හෙන්රි ෆර්නෑන්ඩෝත් නෑද? මම දන්නේ මේවා කොහොම උත්තර ලියයිද කියලා මම දන්නේ නෑ. රයිට්. ඒතර ඔබ දන්නවා සේවා විලාකේ සම්බන්ධ කරන්නේ සජීව කාම්බියට. ඊළඟට ආයන්. එල්ලා එන් කාම්බිද කියන්නේ රට ඇරියට පස්සේ ළමයි නන්නත්තරයි. ළමයිත් එහෙම යනවා. සජීව උදාසීන කම්බි දෙක පළමුව සම්බන්ධ වන්නේ විදුලි මීටරයටයි. දැක්කද? විදුලි මීටරයෙන් පසු ගෘහස්ත පරිපථයේ මූලික උපාංග තුන සම්බන්ධන අල්පින ලියා දක්වන්න. මොකක්ද වෙන්න ඕනේ? විදුලි මීටරයෙන් පසු ගෘහස්ත පරිපථයේ මූලික උපාංග තුන සම්බන්ධ වෙන අල්පින ලියා දක්වන්න. වෙන්කරණය. වෙන්කරණය. මේන් ස්විච් එක නේද? ඊළඟට පැන්නුන් ස්විච් එක. හරි. විබදුම් පෙට්ටිය දරුවා මතක තියාගන්න. ගිය අවුරුද්දේ තිබුණේ නැහැ පිට අවුරුද්දේ තිබුණා. නිසා මට හරියටම කියන්න බෑ. මම කිව්නේ දිගට හරහාට ප්‍රභා සංශ්ලේෂණය හැවුවා. දිගට හරහාට ඊළඟ විද්‍යුත් රසායන පාඩම් හැවුවා. දැන් මේ ඊළඟ පටන් ගන්න යන්නේ ඒක. ඉතින් මේවයි මේ පාඩමට දැන් අද නෑ.
ඊට පස්සේ මේක විද්‍යුත් රසායනය කියන්නේ ළමයි අත ගහන්න නැති ප්‍රශ්නයක්. ඒගත්ත අය ගොඩක් අය මේ පිටපන්ති වලත් ගොඩක් අය මේ ඒවට අත ගහන්න නැතුව තමයි අය අරන් තියෙන්නේ. හරි? එතකොට අපරාධ මේ පාඩම් ලේසි එහෙම ඒවා අත ගහන්න නැතුව ඒ අරගෙන අපරාධ ඊට පස්සේ ලොකු කමට යනවා සයන්ස් මැක්ස් කරන්න කියලා අමාරු වැටෙනවා. රයිට්. අන්තිමට ගෘහස්ත විදුලි පරිපථයක බල්බ පරිපථය එකිනෙකට සම්බන්ධ වන්නේ ශ්‍රේණිගතව සමාන්තරගතව දැක්කද? දැන් ඔබට තේරෙනවා ඇති මම ඉස්සෙල්ලා ඇන්දේ මෙහෙම අන්දනම් මේ වගේ අන්දනම් මේ බලන්න. හරි? මෙහෙම අන්දනම් බල්බ පැතින් අන්දනම් මේ ඕන තැනකට මේ ස්විච් එකක් දැම්මා නම් කොහොමද අපි මෙතන මේ ඔන්න සම්බන්ධ කියලා රයිට් ප්‍රති ගන්ධන ධන මේක රින ධාරාවම ගමන් කළාදී ධාරාවම ගමන් කළා මෙහෙම වෙනවා. ධාරා මෙහෙම ගිහිල්ලා ඔය ගිහිල්ලා මෙතෙන්ට යනවා ස්විච් ඔන් කරපුවම. එතකොට හරි මේ ශ්‍රේණිගත එකම ධාරා යන්නේ එක ස්විච් එකක් ඇති එතකොට. හොඳට අහගන්න එක ස්විච් එකක් ඇති. ඒකෝර දැන් මේක මෙහෙම කරොත් කරලා හොඳට අහගන්න. මෙතන ස්විච් එකක් දැම්මොත් පරිශ්‍රණය නැති. අන්න සමාන්තරගත එකක් දැක්කද? ඒතර මේම ගිහිල්ලා මේ දැන් මේක හොඳට අහගන්න මේ හැම එකක්ම අහනවා මේ සමාන්තරගත ක්‍රමයක් මේකක් නේ. ඕක ඔන් කරපුවම හරි දැන් පොඩි පාස් සමාන්තරගත වුණාම මේක පොඩි පාස් හතරෙම බලන්න. මේ බලන්න පොඩි පාස් හතරෙම බලන්න. දැන් මේක ඔන් කරපුවම අවුලන්නේ නැහැ මේකවත් වෙනවා. මේකවත් වෙනවා. හරිනේ මෙහෙම ගිහිල්ලා මෙහෙම වෙනවා. හරි. හොඳට අහගන්න. එතකොට මේක ඔන් කරොත් මේකයි දෙකම ඔන් කරොත් හරි. මෙහෙම ගිහිල්ලා මෙහෙමපත් වෙනවා. හැබැයි මේක ඔන් කරලා මේක ඔෆ් කරොත් දැන් ඔබ හිතනවාද මෙයාපත් වෙනවායි කියලා? නිසා හොඳට අහගන්න විදුලිය කියන්නේ මේ භෞතික දේ ගොඩක් හිතන්න ඕනේ විදුලිය කියන්නේ ඒ වගේ එකක්. මෙයාපත් වෙනවා නෙවෙයි. ධාරා මෙහෙම ගිහිල්ලා යන්න බෑනේ යන්නේ. ඔබ හිතන්නේ මෙහෙම ගිහිල්ලා මෙහෙම එහෙම විදුලිය එන්නේ කොහොමද? එක වාරයකින් මෙහෙම ගිහිල්ලා ආයි ඒ වාරයකම ආපහු එන්නේ නැහැ. දැක්කද? දැන් ඔබ හිතන මේක සමාන්තර කියලා ඔබ හිතුවද වැන්දය කියලා මේක වැරදි. මේකෙන් ගිහින් මේව ආපහු වෙන්න බෑ. එතකොට මේක දැන් මේක ඔන් කරා කියලා මේකපත් වෙන්නේ නැහැ. ඒ නිසා පරිස්සමෙන් නේද මේවා අතපත ගන්නකොට. එතකොට ඔබ කල්පනා කරන්න ඕනේ මේ මම අර ඇඳලා පින්නේ ඒකයි අන්න. ඔම තියලා මේක සජීව නම් ආන්න එතෙන්ද තමයි ඔබට මේක නිව්ටන් දැන් හරි. දෙමන් දැන් මේක මෙහෙන් ගිහලා මේ දෙන්න බෑ. මේක ඔන් කරනවා මේක ඔෆ්. ඒක මේක මෙහෙම ගිහලා මේක දැන් අපි මෙතන ඔම කියලා. හරි මේක ධනාග්‍රී නාග්‍රී දෙමන් මේක මෙහෙම ගිහලා එනවා. වැඩේ හරි. මේකපත් වෙන්නේ නැහැ. මේක ඔන් කරා මේක ඔෆ් කරා ඉතින් මෙහෙම ගිහලා මෙහෙම යන්න බෑ මේකපත් වෙන්නේ නැහැ මේක පත් වෙනවා සජීව දාතින ඕනේ මේ මෙහෙම හිටන් මේකයි දෙකම ඔන් කරොත් මෙහෙම ගිහලා මේකපත් කරලා මේක කරලා මේ යනවා එකපත් වෙනවා ඒ කෝෂ සම්බන්ධ කළා එතකොට අපි දැන් සජීව උදාසීන ගත්තොත් අනිවාර්යයෙන්ම එතෙන්දී අර වගේ කෝෂ සම්බන්ධ කරලා ස්විච් එක ඕන පැත්තකට දාන්න. පස්සේ නැහැ. හැබැයි මේකදී ස්විච් එක දාන්න ඕන අනිවාර්ය සජීවිතට. හරිනේ. right. ඊළඟට ඔබට කියනවා සමාන්තරගතව මේ තියෙන ක්‍රමය අර ස්විච් දෙකක් තිබ්බට ඔබ එම්ම හිතන්න ඕනේ right. මෙම නිවසේ ගෘහස්ත විදුලි පරිපථයට අනුව තරප්පු පේදී සවකර ඇති එක බල්බයක් තරප්පු පේදී ඉහළා පහළ සිට ක්‍රියාත්මක කළ හැකිය. මේට අදාළ ස්විච් පරිපථ අඳින්න දෙමන් ස්විච්
අඳින්න බලන්න දැන් ඉතින් දෙමන් ස්විචය ඔව් දෙමන් ස්විචය තරප්පු විල ඕනේ නැහැ. හරි. ඒක අඳින්න ඕනේ නැහැ. ඔබ තරප්පු විල අඳලා මේක වැරදියට අඳුත් ඔබට ලකුණු හම්බෙන්නේ නැහැ. නේද? එතකොට ඔබ එතෙන්දී මම හැඳලා පුරුදු වෙලා යන්න මේවා දෙන්න පුළුවන් ආපහු මේ කෙවෙනි නෙමෙයි මේ ස්විච් තියෙන්නේ. හරිද? ආම මේ මැද ගන්න මේක මේ මැද ගන්න. ආම මේ කරුණාකර ඔබ හිතන්න රූල් ගහilla අමතක කරන්න. රූල් එතන මේක සජීව මේ නිව්ටන් එක ඉන්නේ. හරි? නිව්ටන් එක ඉතින් ආම හරි බලන්න. එතකොට දැන් මේකේ මෙහෙම තිබුණොත් ඉතින් ධාරාව මෙහෙම ආවා කොහොම ගියද? හරි. හරිනේ සජීවකෙන් ආවම ගියා මෙහෙම ගියා. මේ ස්විච් එක මෙහෙම ආවොත් එහෙම ඒක මෙතෙන්ට ආවා මේට යන්න බෑ. හරි මේ ස්විච් එක ඔහම ඉඳලා මෙහෙම ඔෆ් කරොත් මෙහෙම ආවා මෙතෙන්ට ආවා මෙහෙම යන්න බෑ. ඔය ටික ඇදලා පෙන්නනවා හරි. හරිනේ රයිට්. ඔන්න මම දැන් ඒකත් කියලා දුන්න ඔන්න මේ පාඩමම ඉවරයි හරි. දැන් මට කරන්න දෙයක් නැහැ. තව විනාඩි 45ක් විතර තියෙනවා. මම පාඩම් පටන් ගන්න ඔක්කොම ගාව ඇති කියලා මම හිතනවා. රයිට්. ඊට පස්සේ ගන්න කරුණා කළා හරි විද්‍යුත් රසායනය හරි රයිට්. ඉතින් මේක හරියට කියලා දෙනවා අර කලින් ඒව කරා වගේ ඔබ ඉන්නතුව පස්සේ මට කියන්න එපා. මම කියන්නේ අද ඔයගොල්ලෝ 9ක් 10ක් නෑ. අර රමිලු නම් කිව්වේ රමිලුල මොකද්ද ඒ පව සම්බන්ධ එකක්. මනුල්‍යයා නැත්නම් එහෙම දන්නේ නෑ. රයිට්. ඉතින් මම රෙකෝඩින් දාලා තියෙනවා බලන්න පුළුවන්. රයිට්. ගෘහස්ත විදුලි පරිපතයක සපෙන ධාරාවේ ස්වභාවය කෙබඳුද? දැන් ඔබට කිව්ව දැක්කද? ධාරාවේ ස්වභාවය කිව්වද? වෝල්ට් 230 නැත්නම් වෝල්ට් 240 හර්ට්ස් 50 ප්‍රත්‍යත ධාරාවක් ඇම්පියර් 30ක. හරිනේ කලිනුත් කිව්වා ගෘහ පරිපතයේ හරි මෙතනත් මම දානවා වෝල්ට් 230 නැත්නම් 240 ඔබ ලියන්නේ වෝල්ට් 230 නැත්නම් 240 හර්ට්ස් 50 ප්‍රත්‍යත ධාරාවක් ඇම්පියර් 30යි. හරි ධාරාව ප්‍රමාණය ඇම්පියර් 30යි. හර්ට්ස් 50 ප්‍රත්‍යත ධාරාව ඇම්පියර් 30ක එකක්. එහෙම ලියන්න. ප්‍රත්‍යත කියලා ලියන්න ඕනේ. හරිද? රයිට්. ඊළඟට හදාගන්න වෝල්ට් 230 හර්ට්ස් 50 ප්‍රත්‍යත ධාරාවක් ඇම්පියර් 30ක ගෘහස්ත විදුලි බලයෙන් ක්‍රියා කරන උපකරණ මොනවාද? විදුලි බල්බය, සීතකරණ ඔබට ගෙදර තියෙන ලියන්න ඉතින් ටට්ටක් ගාලා මම කියන අයින් දෙපා ස්ටික් එක රූපවාහිනිය ගන්න විදුලිය ඔය ඇම්බරුම් යන්ත්‍ර ඒවට ටට්ටක් ගාලා ලියන්න. රයිට් ඉක්මනින් ලියන්නේ. හරි ඊළඟට හරි ගෘහස්ත විදුලි බලය නිපදවන්නේ කෙසේද? එයි ශක්ති පරිණාමය දක්වන්න මේවා හරියට ඇවිල්ලා තියෙනවා විදුලි බලාගාරයේ සම්බන්ධ ඒවා මේ පරිවර්තන ක්‍රියාවලිය මම කෙටියෙන් මෙතන දෙනවා ජල විදුලි බලාගාර
ඔබ දන්නවා ජලයේ ඉහළ තැන් වල රඳවලා විභව ශක්තිය විද්‍යුත් ශක්තිය හරි තනි පියවරක් එකී පියවර ඔක්කොමම මෙතන අඳිනවා තාප බලාගාර දැන් මේ දවස්වල කියන්නේ දෙකද අපේ ගේට ළඟ තියෙන්නේ නොරොච්චෝල ගේ ළඟ තියෙන නොරොච්චෝල නෙමෙයිනේ ගල්ලංගුරු බලාගාරය තියෙනවා කෙරවල පිටිය අපිට ළඟයි තාප බලාගාර ගල්ලංගුරුනේ ඒතකොට ඉන්ධන වල රසායන ශක්තිය හරි ඉන්ධන රසායන ශක්තිය කියන විදිහට තියෙනවා එහා පැත්තට එක අපල දාන්න විද්‍යුත් ශක්තිය ඉන්ධන රසායන ශක්තිය විද්‍යුත් ශක්තිය වෙනවා සුළං බලාගාර වල හම්බන්තොට තියෙනවා සුළං හමන ප්‍රදේශ වෙන්න ඕනේ වැඩි කාලයක් සුළං දිගටම හමන්න ඕනේ ප්‍රමාණවත් සුළඟක් තියෙන්න ඕනේ හරි සුළඟේ චාල ශක්තිය විද්‍යුත් ශක්තිය කරනවා න්‍යෂ්ටික බලාගාර ලංකාවේ නෑ එකපාරක් මම හිතුවා න්‍යෂ්ටික බලාගාරයක් ලංකාවේ නිපුත් මේ හදන්න සුදුසුද නුසුදුසුද ඒ දෙකෙන් ඕන එකට කරුණු 6ක් ඉදිරිපත් කරන්න කිව්වා ඒතර අර විකිරණශීලී ද්‍රව්‍ය පාවිච්චි කරන්න යුරේනියම් රේඩියම් වගේ පරමාණු න්‍යෂ්ටික ශක්තිය තමයි විද්‍යුත් ශක්තිය බවට පත් වෙන්නේ දැන් හරිනේ තේරුණා මේ බලන්න එතකොට අර මම ඔබට මෝටර ඩයිනමෝ කරනකොට ඒ සම්බන්ධ දෙන්න මේ රූප මෙහෙම දාලා විභාගයට අහලා දෙනවා. ඒ කියන්නේ අපි තුම දැන් ඔයදී ඒ තියෙන්නේ ජල විදුලි බලාගාරයක් හදන්න මේ ජලාශය. කොහොම අපි මේ ජලය. ඒතර මේ ජලය කොහොම වේගෙන් ගලා යන දින උමඟ. ඒතර මේ ජලයේ මේ රැඳෙනවානේ ජලයේ විභව ශක්තිය. ඒතර මේ ජලයේ ගලා යනවානේ ඊට ජලයේ චාලක ශක්තිය ජලය එම තියෙන්න ඕනේ ජලයේ මෙහෙම වැටෙනකොට ඒකෙන් පළවඹරයක් ටර්බයින් එකක් කරකනවනේ ටර්බයින් එකේ චාලක ශක්තිය ඒක සම්බන්ධ කරනවා ඩයිනමෝව චාලක ශක්තිය ඒකෙන් විදුලිය එනවා මේම රූප දර්ශකයන් දාලා විභාගයට හරවනවා ඉතින් පියවර බලන්න නිකල් ලිව්වට විද්‍යුත් මේ විභව ශක්තිය කියලා ලකුණු නැහැ. ජලයේ විභව ශක්තිය, ජලයේ චාර්ජ් ශක්තිය, ටර්බයින් චාර්ජ් ශක්තිය, ඩයිනමෝ චාර්ජ් ශක්තිය විදුලිය රූප සටහන් එක්ක අර මේකෙදි මම දෙන්නම් ආපවලාගාරවත් ඔබට දෙන්නම්. හරි. රසායන කෝෂ ඒ කියන්නේ බැටරි කියන්නේ මගින් ක්‍රියා කරන උපකරණ ශ්‍රී ලංකාර හරි ශ්‍රී ලංකාර විදුලි පන්දම් ජංගම දුරකථන ගණක යන්ත්‍ර දන්නවනේ ගණක යන්ත්‍ර කැල්කියුලේටර් කියන එක පරිගණකය කම්පියුටර් දුරස්ථ පාලකය රිමෝට් එක හරි ඒ ඔක්කොම ඒවා තමයි රසායන කෝෂ බැටරි වල ශක්ති පරිණාමය දක්වන්න මම පොඩි එකේ ඉඳලම ඔබට දෙනවා. ඉතින් ඔබ එම්මෙන් එනවනම් මට කරන්න දෙයක් නෑ. රසායන කෝෂ නැත්නම් බැටරි කෑලි. අපි කියන්නේ නේද? ඒ කියන්නේ බැටරි කෑල්ලක් කියන්නේ වියලි කෝෂයක්නේ. දැන් මොටර් බයිකේ පාවිච්චි කරන කාර් එකේ පාවිච්චි කරන බැටරි වල කෝෂ කීපයක් තියෙනවා නෝම. දැන් මේම නොබ්ස් තියෙනවා නම් 6ක් කෝෂ 6ක් තියෙනවා. එතකොට මේකේ රසායන ද්‍රව්‍ය තියෙන්නේ. ඒතර රසායනික ශක්තිය තමයි කියලිම විද්‍යුත් ශක්තිය. right? එහෙනම් ලියන්න රසායන ශක්තිය විද්‍යුත් ශක්තිය බවටපත් වේ. right. ඒ විද්‍යුත් රසායනයේ ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි උසස් පෙළ ඔබට තියෙනවා මේකේ ගණනු. මතකද ගන්නද? ශර පාඩමක් ඒ පාඩම් වලදී ගණනුත් තියෙනවා. මොකද මේකේ සැර නෑ හොඳට අහන්න. ඔක්සිකරණය හා ඔක්සිහාර කියන කුමක්දයි පැහැදිලි කරන්න. ඔක්සිකරණය කයන්න අදාගන්න එක ඔක්සිකරණය ඔක්සිහාරකය. හරි. මේ බලන්න. පොඩි එකේ දෙන්න බෑ. මේවා ආවර්තනෙත් කියලා දෙනවා මේ බලන්න. සෝඩියම්
ऑक्सीजन එක ප්‍රතික්‍රියා කරපුවම සෝඩියම් ඔක්සයිඩ් වුණානේ. අන්න සෝඩියම් ඔක්සිකරණය වුණා. දැක්කද? ඔක්සිජන් එකතු වීමට කියන ඔක්සිකරණය කියලා. ඕන දෙයකට ඔක්සිජන් එකතු වුණොත් ඔක්සිකරණය. ඒ වගේ මෙයා එකතු වෙනකොට ඔබ දන්නවා සෝඩියම් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. සමත එකයිනේ ඉලෙක්ට්‍රෝන එකක් පිට කරලා සෝඩියම් ධන අයනයක් හදනවා. අපි මේ ඉලෙක්ට්‍රෝන මේකට දාලා ලියන්නේ සාමාන්‍ය විභාගයට දෙන්නේ එහෙමයි. මේ සෙට් එක මේ රිලේ එක එහාට ගියම ධන වෙනවා. අන්න මේකත් ඔක්සිකරණය. ඔක්සිජන් එකතු වීම ඔක්සිකරණය. ඉලෙක්ට්‍රෝන පිට කිරීමත් ඔක්සිකරණය. පැහැදිලිද දැන්? ඔක්සිජන් එකතු වීම යම්කට ඔක්සිකරණය. ඉලෙක්ට්‍රෝන පිට කිරීමට කියන්නේ ඔක්සිකරණය. පැහැදිලිද ඔබට? දිනිත පැහැදිලිද? ක්‍රියාවක් නේ. ඔක්සිජන් එකතු වීමේ ක්‍රියාව ඔක්සිකරණය. පැහැදිලි කියලා කියනවා. ඉලෙක්ට්‍රෝන පිට කිරීමත් ඔක්සිකරණය. හරියට දැනගන්න ඒවා. හැබැයි එහෙම කරන මෙන්න මේ පරමාණුවට කියනවා ඔක්සිහාරකය කියලා. එහෙම කරන දේ තමයි ඔක්සිහාරකය වෙන්නේ. හොඳට අහගන්න. එහෙම කරන එක තමයි ඔක්සිහාරකය. දැන් මේ බලන්න. එතන පේනවද ඔයගොල්ලන්ට? ක්ලෝරින්. මේ අයනයක් නේ. ඉලෙක්ට්‍රෝනයක් වැඩි. මේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ක්ලෝරින් වෙනවා. මම මේ පැත්තට ලියන්න Cl රින මේ රින එහාට දාලා ආයතන දානයි. විභාගයට සාමාන්‍යයෙන් මේ තාක්ෂි. ඒතර මොකද ක්ලෝරින් කරලා තියෙන්නේ? මේ ක්ලෝරයිඩ් අයනේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා තියෙනවා. අන්ඔක්සිකරණය දැන්. ක්ලෝරයිඩ් අයනේ ඉලෙක්ට්‍රෝන පිට කරලා තියෙනවා. අන්ඔක්සිකරණය වෙලා තියෙනවා. ඔක්සිකරණය වෙලා තියෙනවා. ක්ලෝරයිඩ් අයනේ ඉලෙක්ට්‍රෝන පිට කරලා ඔක්සිකරණය වෙලා. එහෙනම් ක්ලෝරයිඩ් අයනය ඔක්සිහාරකයක්. ඒ නිසා ඔක්සිකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් ලබා ගැනීම හෝ ඉලෙක්ට්‍රෝන පිට කිරීම. එසේ කරන පරමාණු හෝ අයනය ඔක්සිහාරකය. මෙතන අයනයක් නේ. මේක පරමාණු. ඔක්සිජන් ලබා ගැනීම හෝ ඉලෙක්ට්‍රෝන පිට කිරීම ඔක්සිකරණය. ක්‍රියාවලිය. එසේ කරන පරමාණු හෝ අයනය ඔක්සිහාරකයයි කියන්නේ මෙන්න. ඉලෙක්ට්‍රෝන කිව්වම සිම්පල් ලියලා ලියන්න. ඒතර ලීසි ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ ක්‍රියාවලිය. ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ ක්‍රියාවලිය. හෝ ඔක්සිජන් ලබා ගැනීම. ක්‍රියාව. ඔක්සිජන් ලබා ගැනීමේ ක්‍රියාව ඔක්සිකරණයයි. එසේ කරන පරමාණු හෝ අයනය ඔක්සිහාරකය වෙයි. එසේ කරන පරමාණුව හෝ අයනය ඔක්සිහාරකය වෙයි. හරිනේ? රයිට්. දැන් බලන්න නිදසුන බලන්න.